වෙනද වගේම අදත් ඔයාලා ආයිබෝවන් කියලා පිළිඅර ගන්නවා ඔන්ලයින් এডুকেෂන් for BC YouTube channel එකේ තවත් එක්තරා කිටසටහන් පාඩමකට. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ධර්ම සංගායනා තුනම පිළිබඳව ඊටාම කෙටියෙන් විභාගෙටම අවශ්‍යම කරුණු ටික විතරක්. අද අපේ 6 වෙනි එපිසෝඩ් එක මම හිතනවා ඔයාලා ඉතුරු පහම මේ විදිහ බලලා අවසන් කියලා. ඉහළ ප්‍රතිචාර නිසාම මම දවස ගානෙම මේ වගේ පාඩම් ඔයාලට ගෙන එන්න ලොකු උත්සාහයක් දරමින් ඉන්නේ. ඒ වගේම වීඩියෝ එක පටන් ගනිද්දිම කියන්න කැමතියි ඔයාලා කැමති නම් රෑ 1 2 වෙනකම් මාත් එක්ක එක දිගට තමන්ගේ A level විභාග වෙනුවෙන් වැඩ කරන්න. ඔයාලට පුළුවන් Telegram group එක හදාගෙන ඉතාලම ඉක්මනට ඒකට ජොයින්ට් වෙන්න. ඒකට ජොයින්ට් වෙන විදිය පල්ලෙහා මම ලින්ක් එක විස්තර කරලා තියෙනවා. ඒකට ජොයින්ට් වෙන්න පුළුවන්. ඒ වගේම මම මේ කතා කරන මේ කොටස පිළිබඳවත් ඔයාලට පුළුවන් PDF සටහන් මගෙන් ෆෝන් නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාලා ඉල්ල ගන්න. වැඩි කටහඬ නැතුව අපි යන් පාඩමට. පාඩම පටන් ගන්න කලින් මගේ channel එක වෙනද වගේම subscribe කරන්න, like කරන්න. ඒ වගේම ඔයාලගේ මොනවා හරි වටිනා අදහස් තියෙනවා නම් ඒවා මතක ඇතුව අනිවාර්යෙන් comment එකක් විදිහට දාන්න. එහෙනම් අපි වැඩ පටන් ගමු. මුලින්ම අපි ධර්ම සංගායනාවක් කියන්නේ මොකක්ද කියලා ඉගෙනගෙන ඉමු. සංගායනාවක් කියලා කියන්නේ ශාසනයේ අභිවෘද්ධි අපේක්ෂාවෙන් මහතෙරවරුන් රැස් වී බුද්ධ වචනය පිළිබඳව සාකච්ඡා කිරීම හා අවශ්‍ය තීරණවලට එළඹීම. මහතෙරවරුන් කියන්නේ මෙතන රහත් භාවයට පත් වෙලා හිටිය තෙරුන් වහන්සේලා. එහෙම නැත්නම් සීලයෙන් ගුණයෙන් ඊටාම ඉහළ භික්ෂුන් වහන්සේලා. එසේ භික්ෂුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් එක තැනකට එකට රැස් වී ධර්මයත් විනයත් සාකච්ඡා කිරීම සංගායනාවක් කියලා කෙටියෙන් හඳුන්වනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පාසාදික සූත්‍රයේ පෙන්වා දෙන අන්දමට ඔබ සියලු දෙනාම එක් රැස් වී බ්‍රහ්මචර්යාවේ චිරස්ථිතිය පිණිස අර්ථයෙන් අර්ථය ව්‍යංජනයෙන් ව්‍යංජනය සංගායනා කරන්න. වාද නොකරන්නේයි දේශනා කළා තියෙනවා. ප්‍රථම සංගීතයේ ප්‍රධාන කාර්යභාරය වූ ධර්මීය විනය එක් රැස් කොට සංග්‍රහ කොට සංගායනා කිරීම පිළිබඳව පූර්වාදර්ශයේ බුදුරජාණන් වහන්සේ ධර්මාන අවදියේ සිටම සංවර්ධනය වෙමින් පැවති බවට දීඝනිකායේ සංගීති හා දසුත්තර යන සූත්‍රවල සාක්ෂි හම්බ වෙනවා. චුල්ලවග්ගපාලිය, දීපවංශය, මහා වංශය, සමන්තපාසාදිකාව හා බෝධි වංශය ආදී මූලාශ්‍ර වැඩි විස්තර ඇතුළත් වෙනවා. ටිබෙට් දුල්වා ග්‍රන්ථයේ තේරවාද නොවන මූලාශ්‍රයක් විදිහට සඳහන් වෙනවා. නමුත් එම ග්‍රන්ථය තුලත් ධර්ම සංගායනා පිළිබඳව කෙටි විස්තර කිහිපයක් අන්තර්ගත වෙලා තියෙනවා. ඒතකොට ධර්ම සංගායනා අපි සංගායනාවක් කියන්නේ මොකක්ද කියලා දැන් දන්නවා. අපි පළවෙනි ධර්ම සංගායනා පිළිබඳව කෙටි සටහන් විදිහට කතා කරමු. ඒ නිසා පෑනක් කොලයක් අරගෙන මෙතන ඉඳන් මේක ලියා ගන්න පටන් ගමු. ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම සඳහා බලපෑ ආසන්නම හේතු වශයෙන් සුභද්‍ර භික්ෂුවගේ අභද්‍ර වචනය සඳහන් කරන්න පුළුවන්. සුභද්‍ර භික්ෂුව මෙසේ ප්‍රකාශ කළා: "ඇවැත්නි ශෝක නොකරව්, නොහඬව්. ඒ මහා ශ්‍රමණ අප වෙහෙසට පත් කළේ. දැන් ඒකාන්තයෙන්ම අපට කැමැත්තක් කළ හැකිය, නොකමැත්තක් කළ නොහැකිය. එසේ හේන් සොම්නස් වූමනා තන්නේ කුමක් පිණිස දොම්නස් වන්නම්ද? මෙතෙන් පටන් අප කැමැත්තක් කරාම නොකමැත්තක් නොකරාමයි මෙයා ප්‍රකාශ කළා. විසී තිබූ ධර්මය හා විනය එක්තැන් කොට ආරක්ෂා කිරීමත් ආසන්නම හේතුවක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. ඊට අමතරව හේතු වෙනත් කරුණු වශයෙන් බුදුරජාණන් වහන්සේ ජීවමාන අවදීම මහා සංඝ සමුල් පවත්වා තිබීම, තමන් වහන්සේගේ ඇවෑමෙන් ධර්මය හා විනය ශාස්ත්‍රූත්‍රෙහිලා සැලකිය යුතුයයි පිරිනීමට ආසන්න සමහේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට තිබීම, චන්න තෙරුන් පිළිබඳව ගැටලු ආනන්ද හිමියන්ට චෝදනා පහක් එල්ලවීම ආදී තොරතුරුත් අපිට සඳහන් කරන්න පුළුවන්. ප්‍රථම ධර්ම සංගීතයේ පැවැත් වූ ස්ථානයේ ලෙස සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසුව රජගහ නුවර වේහාර පර්වතයේ ප්‍රාන්තයේ සප්තපර්ණී ගුහා ద్వාරයේ තමයි පළවෙනි ධර්ම සංගායනාව පැවැත්වුවේ. ඒ වගේම මූලිකත්වයේ හැඳින්වූ වෙනත් නම් හා අනුග්‍රහය වශයෙන් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මූලිකත්වයත් රහතන් වහන්සේලා 500ක් දෙනා සහභාගී වූ බැවින් පංචසතිකා නමින් හඳුන්වන්නටත් යෙදුණා. ඒ වගේම අනුග්‍රහය දැක්වේ අජාසත් රජතුමා විසින්. විනය පිටකයට අදාළ සියල්ලම මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ
උපාලි හිමියන්ගෙන් විමසූ අතර ධර්මයේ පිළිබඳව සියලු විමසීම් කරන ලද්දේ ආනන්ද මහරහතන් වහන්සේගෙන්. ආනන්ද මහරහතන් වහන්සේ රහත් භාවයට පත් වුණේ ප්‍රථම ධර්ම සංගායනාවට පෙර දින රාත්‍රියේ බවත් විශේෂයෙන් මතක තියාගන්න. ප්‍රථම ධර්ම සංගායනාවේ ප්‍රතිඵල වශයෙන් විනය, පරාජිකාපාලි, පාචින්තිය පාලි, චුල්ලග්ගපාලි, මහාවග්ගපාලි, පරිවාර පාලි යනුවෙන් ග්‍රන්ථ 5කට වෙන්ුණා විනය පිටකය. ධර්මය දීඝනිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය හා කුද්දක නිකාය යනුවෙන් නිකාය ග්‍රන්ථ 5කට වෙන් කළා. ධර්මයේ පිරිසුදු මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන යාම සඳහා බානක භික්ෂූන් පත් කර ගන්නට යෙදීමත් ප්‍රථම ධර්ම සංගායනාවේදී ගත් සුවිශේෂීම වැදගත් තීරණයක්. ඒ අනුව ධර්මයේ මුඛ පරම්පරාවෙන් රැගෙන යාම සඳහා දීඝනිකාය ආනන්ද මහරහතන් වහන්සේ ප්‍රමුඛ ශිෂ්‍ය පරපුරටත්, මජ්ක්‍ධිම නිකායේ සරියුත් මහරහතන් වහන්සේ ප්‍රමුඛ ශිෂ්‍ය පරපුරටත්, සංයුත්ත නිකාය මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රමුඛ ශිෂ්‍ය පරපුරටත්, අංගුත්තර නිකාය අනුරුද්ධ මහරහතන් වහන්සේ ප්‍රමුඛ ශිෂ්‍ය පරපුරටත්, කුද්දක නිකාය සියලු තෙරුන් වහන්සේලා එකට එක් වී මුඛ පරම්පරාවෙන් රැකගෙන යාමට තීරණයක් ගත්තා. ඒ වගේ මෙහිදී ගත්ත වැදගත්ම තීරණ ලෙස නොපැනූ නීති නොපැනවීමටත්, පැනවූ නීති කඩනකොට ආරක්ෂා කිරීමටත් සියලු භික්ෂුන් වහන්සේලා එකඟතාවයට පැමුණා. චන්න තෙරුන්ට බ්‍රහ්ම දණ්ඩනය පැනවුණා. විසිරී පැවති ධර්මය හා විනය ඒක රාශී කොට ආරක්ෂා කරන්න තීරණය කළා. මෙන්න මේ සමස්ත කරුණු ටික තමයි ප්‍රථම ධර්ම සංගායනාව ආශ්‍රිතව අපිට බොහොම කෙටියෙන් කතා කරන්න පුළුවන්. අපි දැන් දෙවන ධර්ම සංගායනාව පිළිබඳව කෙටි සටහන් විදියට සාකච්ඡා කරමු. දෙවන ධර්ම සංගායනාව පැවැත්වන්නට බලපෑ ආසන්නම හේතු වශයෙන් එක විදියට වජ්ජිපුත්‍ර භික්ෂුන් වහන්සේලා කරන ලද දසවස්තුව පිළිබඳව ඉදිරිපත් කිරීම සලකන්න පුළුවන්. උදාහරණයක් විදිහට විස්තර කරනවා නම් සබ්බකාමී හිමියන්ට දසවස්තුව ගැන සැලවීමෙන් පසු ඒ ගැන විමසීමට යස හිමියන් විශාලා මහණුට යවූ අතර එවිට වජ්ජිපුත්තක භික්ෂූන් දසවස්තුවේ දසවැන්න අනුව මුදල් සම්මාදමේ යෙදී සිටිනු දැක එයට එරෙහි වූ විට එම වජ්ජිපුත්තක භික්ෂූන් යස හිමියන්ට පටිසාරාණීය හා උක්කේපනීය කර්මයෙන් දඬුවම් පැනවීමට සූදානම් වුණා. ඒ වගේම දෙවන ධර්ම සංගායනාව පවත්වන්න හේතු වෙනත් කරුණු වශයෙන් මහාදේව නම් හිමියන් විසින් ඉදිරිපත් කරන ලද රහතන් වහන්සේලා පිළිබඳව කරුණු 5 සඳහන් කරන්න පුළුවන්. මෙතන අපි කතා රහතන් වහන්සේ රාගයේ තිබිය හැක, ද්වේෂයේ තිබිය හැක කියලා අර කරුණු ටික කතා කරන්නේ. අන්නේ කරුණු ටික තමයි මෙතන මේ අපි මතක් කරන්නේ. දෙවන ධම්ම සංගීතයේ පැවැත්වූ ස්ථාන ලෙස සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 100කට පසුව විශාලා මහනුවර වාලුකාරාමේදී මාස 8ක් මුළුල්ලේ දෙවන ධර්ම සංගායනාව පවත්වනවා. මූලිකත්වය හැඳින්වූ වෙනත් නම් හා අනුග්‍රහය පිළිබඳව කතා කරද්දී සබ්බකාමී මහරහතන් වහන්සේ සහ යසතෙරුන් වහන්සේ මූලිකත්වයේ ගත්ත රහතන් වහන්සේලා 700ක් සහභාගී වුණා. ඒ නිසාම සත්ත්ව සතිකා සංගීතය කියලා කියනවා. අනුග්‍රහය දැක්වේ කාලාසෝක රජතුමා විසින්. මෙම ධර්ම සංගායනාවේ දසවස්තුව විනිශ්චය කළ අතර දසවස්තුව විනිශ්චය කිරීමට මුලින්ම උබ්භාබිකාවක් පත් කළ අතර එහිදී පෙරදිග පාචීනක දිසාව නියෝජනය කරමින් සබ්බකාමී, සාල්හ, බුජ්ජසෝභිත, වාසභගාමිනී යන රහත් භික්ෂූන් වහන්සේලා 4 නමක්ද බටහිර කියන්නේ පාවෙය්‍යක දිසාව නියෝජනය කරමින් රේවත, ශාසනවාසී, සාම්භූත, කාකණ්ඩපුත්ත යස සුමන යන රහතන් වහන්සේලා 4 නමක්ද වශයෙන් 8 නමක් ඒට ඇතුළත් වුණා. උබ්භාබිකාවක් කියලා කියන්නේ අධිකරණයක් වගේ එකක්. දෙවන ධර්ම සංගායනාවේ ප්‍රතිඵල වශයෙන් දසවස්තු ප්‍රතිග්‍රාහක, ඒ කියන්නේ දසවස්තු පිළිගත් දසදහසක් භික්ෂූන් අලජ්ජී, ලැජ්ජාවක් නැති කෙනෙක් අලජ්ජී පාපී භික්ෂූන් ලෙස නිගමනය කොට සසුනෙන් නිරපීම, ඒ වගේම විනය විරෝධීන් සසුනින් නිරපා ශාසනය සංශෝධනය කිරීම, ඒ වගේම නිකාය ભેදයට මුලපිරීම, ඒ වගේම වෙන්වගේ භික්ෂූන් මහා සාංගික නමින් නව නිකායක් පිහිටුවා ගත් අතර මුල් භික්ෂූන් තේරිය නමින් ප්‍රකට වූ බව. ඒ කියන්නේ තේරවාද හා මහායාන කියන බෙදීම ඇතිවීම. නැවතත් මහා සාංගිකයන් නිකාය 6කටද, තේරවාදීන් නිකාය 12කටද ආදී වශයෙන් නිකායන් 18ක් ලෙස බෙදී යාම මහායාන බුදුදහම ඇතිවීමට මූලිකත්වය ගැනීම ප්‍රතිඵල ලෙස සඳහන් කරන්න පුළුවන්. අපි දෙවන ධර්ම සංගායනාව මේ විදිහට අවසන් කරමු.
තෙවන ධර්ම සංගායනාවත් ඉක්මනින් කෙටි සටහන් විදිහට අපි ලියාගමු. තුන්වන ධර්ම සංගායනාව පැවැත්වීම සඳහා බලපෑ ආසන්නම හේතු වශයෙන් ලාභ සත්කාර වලට ගිජු බොහෝ අන්‍ය තීර්ථකයන් ලාභ අපේක්ෂාවෙන් සම්බුදු සසුනට ඇතුළත් වූ බැවින් එම දුක්ශීල භික්ෂූන්ගේ ක්‍රියාකලාපය විනය විරෝධී වීම බලපෑ ආසන්නම හේතුව ලෙස සඳහන් කරන්න පුළුවන්. ඊට අමතරව හේතු වෙනත් කරුණු වශයෙන් ශික්ෂාකාමී භික්ෂූ ඔවුන් සමග විනය කර්ම නොකළහ. සත්වසරක් එසේ විනය කර්ම නොකළ බව දැනගත් පසු ඒ ගැන සොයා බැලීමට ඇමතිවරයෙකු පත් කළ පසුව ඔහු විනය කර්ම කරන ලෙස බලකොට භික්ෂුව මරණයට පත් කිරීම සඳහන් කරන්න පුළුවන්. තෙවන ධර්ම සංගායනාව පැවැත්වූ ස්ථාන ලෙස සඳහන් වන්නේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236කට පසුව පැළලුප් නුවර අශෝකාරාමයේදී මාස 9ක් මුළුල්ලේ තුන්වෙනි ධර්ම සංගායනාව පැවැත්වුණා. මූලිකත්වයේගත් හා හැඳින්වූ වෙනත් නම් හා අනුග්‍රහයකයන් ලෙස මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ මූලිකත්වය ගන්නවා. භික්ෂූන් වහන්සේලා 1000ක් ඒ සඳහා එකතු වෙනවා. සහභාගී වූ නිසා එය සහාසිකා එන්නත සහස්ස සංගීතය කියලා හඳුන්වනවා. අනුග්‍රහය දැක්වුවේ විශේෂම ಭಾರತೀಯ අධිරාජ්‍යවාදී කරන ධර්මාශෝක අධිරාජ්‍යය. තෙවන ධර්ම සංගායනාවේ ප්‍රතිඵල ලෙස දුසිල් භික්ෂූන් 60000ක් සසුනෙන් නිරපා දැමීම එම ක්‍රියාමාර්ගය හේතුවෙන් ථේරවාදී ධර්ම විනය රැක ගැනීමත් ශාසනීය පාරිශුද්ධිය ඇති කිරීමත් සිදුවීම සංගීතයෙන් පසු භික්ෂූන් වහන්සේලා විසින් නැවත විනය කර්ම ආරම්භ කිරීමෙන් ශාසනයේ සුවිශේෂී පුනරුදයක් ඇතිවීම මොග්ගලී පුත්තතිස්ස හිමියන් විසින් පරවාද මත 500ක් ඛණ්ඩනය කරමින් ස්වකීය මතවාද ඒ කියන්නේ ථේරවාදී මතවාද 500ක් උද්දීපනය කරමින් කතාවත්තු ප්‍රකරණය නම් ධර්ම ග්‍රන්ථය රචනා කිරීම ඒ තුලින් අභිධර්ම පිටකය සම්පූර්ණ වීම ඒ වගේම ඒ අනුව තෙවන ධර්ම සංගීතයේදී විනය සූත්‍ර අභිධර්ම වශයෙන් ත්‍රිපිටකයේ අංග සම්පූර්ණ බවට පත්වීම සූත්‍ර විනය පවණක් තිබුණේ 1 සහ 2 සංගායනා සිදු කරද්දී කතාවත් උපකරණයෙන් සම්පාදනය කිරීමත් සමග අභිධර්ම පිටකයත් එකතු වෙලා සූත්‍ර විනය අභිධර්ම වශයෙන් පිටක 3ක් සම්පූර්ණ වීම තුන්වෙනි ධර්ම සංගායනාවේ සිදු වැදගත්ම ප්‍රතිඵලයක්. ඒ වගේම මොග්ගලී පුත්තතිස්ස මහ තෙරුන් වහන්සේගේ අනුශාසනා පරිදි ප්‍රදේශ 9කට අශෝක අධිරාජ්‍යය විසින් දහම් ප්‍රචාරය සිදු කිරීමත් සඳහන් කරන්න පුළුවන්. මේ තොරතුරු තමයි අපිට තුන්වෙනි ධර්ම සංගායනාව හා වැදගත් වන්නේ. මීට අමතරව මේ වීඩියෝ මාලාවම ඔයාලා පහළට බලාගෙන යද්දී 1 2 3 සහ 4 වෙනි සංගායනාව පිළිබඳව මීට වඩා ටිකක් දීර්ඝව විස්තරාත්මකව කරපු වීඩියෝ එකක් දාලා ඇති. පළමු දෙවන තෙවන ධර්ම සංගායනා කියලා මාතෘකාව. ඒකත් ඔයාලට බලන්න පුළුවන්. හැබැයි මං හිතුණා ඊට වැඩි විභාගෙට 2020 මේ අවුරුද්දේ සූදානම් අගෝස්තු මාසේ සූදානම් වෙන කෙනෙක් නම් ඔයා මේක බලලා මම මේ කතා කරපු ටික කෙටි සටහන් විදිහට සටහනක් දාගන්නවා නම් ගොඩාක් හොඳයි. මුලින් මතක් කළා වගේම මේ කතා කරපු සියලු සටහන් මේ කොටසට අදාළ සියලු කොටස් ඔයාලට පුළුවන් PDF විදිහට WhatsApp පුලෙන් ඉල්ලන්න. මගේ ටෙලිෆෝන් නම්බර එක මම පහළ දාලා තිනවා. ඒකට කතා කරලා WhatsApp පුලෙන් ඒවා ලබා ගන්න පුළුවන්. අනිත් පහළ කරලා තියෙන අනෙක් වීඩියෝ හා සම්බන්ධවත් ඒ ක්‍රියාමාර්ගයම අනුගමනය කරන්න පුළුවන්. ගොඩක් වෙලා යන නිසා අපි නම් මෙතනින් නතර කරමු. අද දවසට පාඩම මම හෙට දවසෙත් කතා කරන්න බලාපොරොත්තු වෙන පුංචි පාඩමක් ඒ වුණත් වැදගත් වෙන පාඩමක් අපි එයින් හම්බ වෙමු. එතෙක් හැමදෙනාටම ජයග්‍රහණයම ප්‍රාර්ථනා කරනවා. දිගටම අපිත් එක්ක රැඳී ඉන්න. ඔයාලගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් උපරිම කැප වෙන්න මම සූදානම්. යාළුවන්ට මේ පාඩම් බෙදා හරින්න. විභාගයට සූදානම් වෙන හැමෝටම මේ උපකාරයක් කරගන්න කියලා මතක් කරනවා. හැමදෙනාටම ජය වේවා. මම සුදම්ම හාමුදුරුවෝ.